ආයිබෝවන් අදත් අපේ දරුවන් වෙත රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන් මාලාව ඔස්සේ අප එන්නේ උසස් පෙළ සිංහල විෂයට નિયમિત තවත් රසවත් අර්ථවත් පාඩමක් සමග උසස් පෙළ 12 ශ්‍රේණියේ දරුවන්ට નિયમિત කෙටි කතාවක් සමග තමයි අද පාඩම ඔබට අප රැගෙන එන්නේ. ඔබට નિયમિત කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා ඔබ මේ වන විට හොඳින් කියවලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ කෙටි කතා පිළිබඳව ඔබට විචාර දැනුමක් පැවතිය යුතුයි. විභාගයේදී ඔබෙන් විමසන්නේ ඒ අදාළ කෙටි කතා පිළිබඳව ඔබේ විචාර දැනුම, රස විඳීම වගේම විචාරය කිරීමේ හැකියාවත් අපේ දරුවන්ට පැවතිය යුතුයි. ඒ නිසා අද අප තෝරාගත්ත කෙටි කතාව ඔස්සේ කෙටි කතා විචාරය පිළිබඳව යම් අවබෝධයක් දරුවන් තුළ ඇති වෙයි. ඒ අනුව ඔබ අදාළ කෙටි කතා විචාරය යෙදෙමින්, විචාරවල යෙදෙමින්, විචාර ලියමින් ඔබේ හැකියාව දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. අද පාඩමට අප තෝරාගත්තේ අකුරට යන වෙලාවේ කෙටි කතාව. මේ කෙටි කතාවේ නිර්මාතෘවරයා මහාචාර්ය ඒ.වී. සුරවීර. කෙටි කතාව පිළිබඳව කතා කරන්න පෙර අද පාඩමට අදාළ වෙන නිපුණතාව, නිපුණතා මට්ටම මේ පාඩම අවසානයේදී අපේ දරුවන් ළඟා කරගන්න ඕන ඉගෙනුම් ඵල ආදී පිළිබඳව පළමුවෙන් විමසා බැලිය යුතු වෙනවා. අද පාඩමේ නිපුණතාව වෙන්නේ කෙටි කතා කලාවේ විකාශනය, මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයේ යෙදෙයි. ඒ වගේම මේ පාඩමේ නිපුණතා මට්ටම හැටියට අද අප ගන්නේ කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. ඊළඟට අපි බලමු මේ පාඩමෙන් අපේ දරුවෝ අත්පත් කරගන්න ඕනේ ඉගෙනුම් ඵලයන් මොනවද කියන එක. ඔව්. ඉගෙනුම් ඵල හැටියට මෙන්න මේ කාරණා ටික අද පාඩමට එකතු වෙනවා. නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන්, කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. මේ කියන ඉගෙනුම් ඵල අකුරට යන වෙලාවේ කෙටි කතාව මාර්ගයෙන් ඒ කෙටි කතාව අධ්‍යයනය කරලා රස විඳලා අත්පත් කර ගැනීම අවශ්‍ය කරනවා. ඒ සඳහා අපේ දරුවෝ පාඩමට අවධානයෙන් net යොමාගෙන සිත් යොමාගෙන සිටිය යුතුයි කියන කාරණය මුලින්ම සඳහන් කරන්නට කැමතියි. ඔව්, අප මේ කෙටි කතාවේ රචකයා පිළිබඳව යම් අවබෝධයක් මුලින්ම ඇති කරගන්නට ඕනේ. මේ කෙටි කතාවේ රචකයා මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්මයා. ඔබ තිරේ දකිනවා මහාචාර්ය සුරවීරයන් විසින් ලියා පළ කරන ලද පොත් කීපයක පිටකවර කීපයක්. එතුමා අපේ සාහිත්‍යයට සුවිශාල මෙහෙවරක් ඉටු කරපු මෑත ඉතිහාසයේ පහළ වුණු භාෂා සාහිත්‍ය පඬිවරයෙක්, නිර්මාණකරුවෙක්. එතුමාගේ සාහිත්‍ය මෙහෙවර සාහිත්‍යයේ විවිධ ක්ෂේත්‍රවලට පැතිරී ගියපු එකක්. දැන් ඔබ දකිනවා මේ පොත් පෙළෙහි කෙටි කතා සංග්‍රහයන් තියෙනවා, නවකතා තියෙනවා, ඒ වගේම සාහිත්‍ය විචාර ග්‍රන්ථ තියෙනවා, ඒ වගේම පරිවර්තන කෘති තියෙනවා, සංස්කරණ තියෙනවා. ඔය ආදී විදිහට එතුමාගේ සාහිත්‍ය ක්ෂේත්‍රය කොයිතරම් පුළුල්ද කියන එක ඔබට පැහැදිලි වෙන්නට ඕනේ. අපි මහාචාර්ය සුරවීරයන් පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කරලා ඉදිරියට යමු. මහාචාර්ය සුරවීරගේ සාමාන්‍ය ජීවන තොරතුරු බිඳක් ඔබට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ තිරේ දකිනවා එතුමා උපත ලබන්නේ 1930 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ කොරස කියන ග්‍රාමයේදී. එතුමාගේ මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් සහ ගම්පහ ඉංග්‍රීසි පාසලෙන් පටන්ගෙන කොළඹ රාජකීය විද්‍යාලයෙන් අවසන් වෙනවා. ඒ වගේම එතුමා උසස් අධ්‍යාපනය ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය, ඒ වගේම එතුමාගේ ශාස්ත්‍රපති උපාධිය පමණක් නෙමෙයි ආචාර්ය උපාධිය පවා එතුමා හිමි කරගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. ඉන් අනතුරුව එතුමා ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව පාඨමාලාවක් හදාරනවා. අපේ රටේ එම පාඨමාලාව හදාරපු එකම උගතා, එකම පඬිවරයා විදිහටයි එවකට එතුමව සැලකුණේ.
එතුමා වෘත්තිය විදිහට කළේ පළමුව ගුරුවරයෙක් විදිහට පාසල් ගුරුවරයෙක් විදිහට කටයුතු කරලා පසුව එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලය වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කළා. එතුමා අප අතරින් වෙන්ව යන්නේ 2014 වර්ෂයේ ජනවාරි 14 වෙනිදා. මහාචාර්ය සුරවීරයන් අපේ සාහිත්‍යයට විශේෂයෙන් අපේ නිර්මාණ සාහිත්‍යයට කොපමණ මෙහෙවරක් ඉටු කරලා තියනවද කියන කාරණය අපේ දරුවෝ දැන කියාගෙන සිටිය යුතුයි. මේ ලේඛකයන්ගේ ජීවිත වලින් දරුවන්ට ගන්න තියෙන ආදර්ශ බොහොමයි. ඒ ආදර්ශ වලින් ඔබේ ජීවිතේ හැඩගස්වාගෙන ඔබත් දීප්තිමත් පුද්ගලයෙක් බවට අනාගතයේදී පත් වෙනවා කියන අදිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහායි අපි ඔබට මේ ලේඛකයන් පිළිබඳව යම් යම් තොරතුරු ඉදිරිපත් කරන්නේ. මහාචාර්ය සුරවීරයන්ගේ සාහිත්‍ය මෙහෙවර විවිධ සාහිත්‍යයක් ශාස්ත්‍රවලට පැතිරී ගියපු ආකාරය අපට පේනවා. එතුමා නවකතා ලියලා තියෙනවා, කෙටි කතා, ළමා සාහිත්‍යයට අදාළ පොතපත, සාහිත්‍ය විචාර ග්‍රන්ථ, ඒ වගේම සංස්කෘතික අධ්‍යයනය කියන විෂයට අදාළ පොත්, ඒ වගේම එතුමා සංස්කරණත් කීපයක් පළ කරලා තියෙනවා. මේ අතරට එකතු නොකලත් එතුමා පරිවර්තන ග්‍රන්ථ අපේ සාහිත්‍යයට එකතු කරපු පඬිවරයෙක් විදිහටත් සඳහන් කළ යුතු වෙනවා. නවකතා එතුමා අතින් ලියවිලා තියෙනවා 5ක් පමණ. අත්ත බිඳෙයි පය බුරුලින්, අඳුරු දුරලන රැස්, නොයන් පුතුනි ගම හැරදා, සදා මෙලෙස පුර දෙරණේ, හෙයියම් මාරුව. ඒ වගේම කෙටි කතා සංග්‍රහයනුත් 5ක් පමණ ලියා තියෙනවා. අපටත් දවසක ඉර පායාදු, කාටත් මා එපා වෙලා, ගොදුරු ලොබ, පෑදිදියට බොරදිය, බවතිමිර. විශේෂයෙන් බවතිමිර ගැන සඳහන් කළ යුතු වෙනවා. කෙටි කතාව කියන සාහිත්‍යාංගයේ ස්වරූපය සරලව හඳුනා ගැනීම සඳහා කියවිය යුතු කෘතියක් හැටියට අපි බවතිමිර කෙටි කතා සංග්‍රහය නම් කරනවා. බවතිමිර කෙටි කතා සංග්‍රහයේ පෙරවදන තුල එතුමා දීර්ඝව කෙටි කතාව කියන සාහිත්‍යාංගයේ පිළිබඳව හැඳින්වීමක යෙදෙනවා. ඒක ඊටාම වටිනා රචනාවක් කෙටි කතාව සම්බන්ධයෙන් ලියවී තිබෙන. ඒ වගේම එතුමා ළමා සාහිත්‍යයට එකතු කරපු ග්‍රන්ථ කීපයකුත් තියෙනවා. උජාරු කුමාරී, කලාමැදිරියලි, ඒ කතා පොත් දෙකක්, ඊළඟට වෙලාව බලමු කියලා පද්‍ය සංග්‍රහයකුත් ලියලා තියෙනවා. මහාචාර්ය සුරවීරයන් කවියෙකු විදිහට ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. නමුත් එතුමා අතින් කාව්‍ය සංග්‍රහයකුත් පළ වෙලා තියෙන බව අපට මේ අනුව පැහැදිලි වෙනවා. සාහිත්‍ය විචාරක ශාස්ත්‍රය ගත්තහම නවකතා නිර්මාණය හා අවබෝධය කියන ග්‍රන්ථය දරුවනේ අතිශය ප්‍රයෝජනවත් දරුවන්ට නවකතාව යනු කුමක්ද කියන එක උගන්වනකොට ගුරුවරු නිරන්තරයෙන් පරිහරණය කරනවා. ඒ වගේම අපේ සිසු දරුදැරියනුත් මේ පොත පරිහරණය කරන්න ඕන නවකතාව කියන සාහිත්‍යාංගය පිළිබඳව මන අවබෝධයක් ඇති කර ගැනීමට. විචාර විලාස, සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, සිංහල සාහිත්‍ය ඓතිහාසික ලේඛන පිළිබඳ විමර්ශනයක්. එතුමා සංස්කෘතික විෂයක් ශාස්ත්‍රයට අදාළව, සංස්කෘතික අධ්‍යයනය කියන විෂයක් ශාස්ත්‍රයට අදාළව වටිනා පොත් කීපයක් පළ කරලා තියෙනවා. අනුරාධපුර සමාජය, අනුරාධපුර සංස්කෘතිය, සිංහල කතිකාවත් සහ භික්ෂු සමාජය, ඒ වගේම අපේ පැරණි ග්‍රන්ථ කීපයක් එතුමා ශාස්ත්‍රීය සංස්කරණයන් හැටියට පළ කරලා තියෙනවා. අලකේස්වර යුද්ධය, නිර්මාණ පසුබිම, පූජාවලිය, රාජාවලිය. දැන් මේ නිර්මාණ පසුබිම කියන කෘතියත් අපේ දරුවන්ට විශේෂයෙන් හඳුන්වා දිය යුතු වෙනවා. දැන් නවකතා, කෙටි කතා රචනය, කවි ලිවීම වගේ නිර්මාණ කාර්යයන් වල යෙදෙන නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණවලට පසුබිම් කරගත්ත අත්දැකීම් කවරේද කියන එක පිළිබඳව කරන පැහැදිලි කිරීම තමයි මේ නිර්මාණ පසුබිම කියන කෘතිය අන්තර්ගත වෙන්නේ. එහි සංස්කාරකයා වෙන්නේ මහාචාර්ය ඒ.වී. සුරවීරයන්. මෙහෙම බලපුවාම මහාචාර්ය සුරවීර අපේ සාහිත්‍යයට විපුල මෙහෙවරක් සපයපු මෑත කාලීන උගතෙක්, ලේඛකයෙක් විදිහට හඳුන්වා දීමට පුළුවන්කම ලැබෙනවා. මහාචාර්ය සුරවීරයන්ගේ කෙටි කතාවල තියෙන සුවිශේෂතා මොනවද කියන එක අපි ඊළඟට විමසලා බලමු. අපට නියමිතව තියෙන එතුමාගේ අකුරට යන වෙලාවේ කෙටි කතාව ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා අන්‍ය කෙටි කතාකරුවන්ගේ නිර්මාණත් එක්ක සුරවීර මහාචාර්යතුමාගේ කෙටි කතා සංසන්දනය කරනකොට ඒවට ආවේනික සුවිශේෂී ලක්ෂණ මොනවද කියන එක අපි සලකලා බලන්න ඕනේ. එතුමා කෙටි කතාව තුළ නව ශිල්පක්‍රම හා කතා ප්‍රයෝග භාවිත කරනවා. ඒ වගේම එතුමාගේ නවකතා සහ කෙටි කතා කියන මේ නිර්මාණ සාහිත්‍යවල තියෙන සුවිශේෂී ගුණයක් තමයි කලාව සමාජ ප්‍රගතිය සඳහා යන තේමාව පෙරදරි කරගෙන ඒවා ලියා තිබීම. මහාචාර්ය සුරවීර ජනතාවාදී ලේඛක පෙරමුණ නියෝජනය කරපු කෙනෙක්. මේ සාහිත්‍ය භාවිතයේ පවත්නා විශේෂත්වයේ තමයි සාහිත්‍යකරුවා, නිර්මාණ සාහිත්‍යකරුවා
තමන්ගේ නිර්මාණයේ මගින් සමාජ යථාර්ථය නිරූපණය කිරීම පමණක් මදි. මනුෂ්‍යත්වයට එරෙහි දුෂ්ට සමාජ බලවේගයන් මොනවද කියන එක නිරූපණය කරලා නතර නොවි ඒවා වෙනස් කිරීම සඳහා ඒවට එරෙහිව සමාජ බලවේගයක් ගොඩනැගීම සඳහා පාඨකයා පෙළඹවීමත් සාහිත්‍යකරුවගේ යුතුයකමක් වගකීමක් කියන අරමුණ තමයි මේ කලාව සමාජ ප්‍රගතිය සඳහා යන තේමාව තුල අපි දකින්නේ. සුරිවර මහාචාර්යතුමාගේ මේ අප අද තෝරාගත්ත කෙටි කතාව මගිනුත් මේ කාරණේ ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගල ජීවන ගැටලු හා පොදු සමාජීය ප්‍රශ්න නිරන්තරයෙන් තමන්ගේ කෙටි කතාවලට විෂය කරගෙන තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. එතුමාගේ කෙටි කතාවල භාෂාව සුවිශේෂයි. විශේෂයෙන් භාෂාවේ ජීවගුණය රඳවා ගන්නවා එතුමා. කටවහර සංවාද භාෂාව තුළ කටවහරේදී සාමාන්‍යයෙන් යෙදෙන තාත්වික ශබ්ද රටාව ඒ ආකාරයටම භාවිත කිරීම හරහා අපේ දරුවන්ට නියමිත අද අප සාකච්ඡා කරන කෙටි කතාවෙත් මේ ලක්ෂණය අපූර්වට අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අතිශය වැදගත් කාරණයක් එතුමාගේ කෙටි කතා අතර මේ පන්ති සමාජ ක්‍රමය තුල කුඩා දරුවන්ට සිදුවන අසාධාරණකම් ඒ වගේම ඒ දරුවන්ට අත්විඳීමට සිදුව තිබෙන දුක් පීඩා ආදී නිරූපණය කිරීමට එතුමා දරන උත්සාහය. අද අප තෝරාගත්ත කෙටි කතාවේ ඔබට නියමිත මේ අකුරට යන වෙලාවේ කෙටි කතාවේ තියෙන්නේ මේ වගේ කාරණයක් තමයි. අපි මේ ලක්ෂණ යම් ප්‍රමාණයකට අකුරට යන වෙලාවේ කෙටි කතාව ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඔව්. පළමුව අපි කෙටි කතාවක් ਵਿਚාරයට භාජනය කරනකොට ඒ කෙටි කතාවේ අරමුණ නැත්තම් තේමාව කුමක්ද කියන එක පැහැදිලිව නිශ්චිතව හඳුනා ගන්නට ඕනේ. ඒ පිළිබඳව කරන කෙටි විස්තරයකින් තමයි කෙටි කතා ਵਿਚාරය ආරම්භ කළ යුතු වන්නේ. මම විශ්වාස කරනවා අපේ දරුවන්ට තමන්ගේ පාසලේ ගුරු මව්වරු ගුරු පියවරු මේ කෙටි කතා ਵਿਚාර මූලධර්ම පිළිබඳව පැහැදිලිව කියා දීලා ඇති. ඒ මූලධර්ම මත පදනම්ව කෙටි කතා ਵਿਚාරයට ඔබ හුරු වෙන්නට ඕනේ. අකුරට යන වෙලාවේ කෙටි කතාවේ තේමාව අපි අනුව සලකලා බලමු. සමාජ අසාධාරණය හේතුවෙන් පීඩිත පන්තියේ දිලිඳු පවුල්වල කුසලතාපූර්ණ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය පවා අහිමි වන ආකාරයේ නිරූපණය කිරීම තමයි මේ කෙටි කතාවේ ආරමුණ. දරුවනේ ධනේශ්වර සමාජ ක්‍රමයේ තුල සමාජයේ තල තුනක් අපි පැහැදිලිව හඳුනා ගන්නවා. සමාජ ස්තර තුනක් අපි හඳුනා ගන්නවා. ආදායම ආර්ථික මට්ටම පදනම් කරගෙන තමයි මේ සමාජ ස්තර වෙන් වෙන්නේ. පහළම සමාජ ස්තරයට අපි කියන්නේ පීඩිත පන්තිය කියලා. ඊළඟට ඉහළ සමාජ ස්තරයයි පහළ සමාජ ස්තරයයි දෙක අතර තියෙන සමාජ පන්තියට අපි කියනවා මධ්‍යම පන්තිය කියලා. මේවා තුලත් මධ්‍යම පන්තිය ගත්තහමත් ඒකෙත් තව අතුරු බෙදුම් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් පීඩිත මධ්‍යම හා ඉහළ විදිහට සමාජයේ පන්ති ස්තර තුනකට වෙන් වෙනවා. දැන් මේ කෙටි කතාව තුල සාකච්ඡා කෙරෙන්නේ සමාජ අසාධාරණය කියලා කියන්නේ මේ පන්ති අතර සම්පත්වල බෙදී යාමේ කිසියම් විෂමතාවක් තියෙනවා. ඉහළම පන්ති අයට සමාජ වරප්‍රසාද උපරිමයෙන් භුක්ති විඳීමේ අවස්ථා උදා වෙන අතර පහළ පීඩිත පන්ති අයට ඒවා අවම වශයෙන් තමයි අත් වෙන්නේ. ඒ නිසා ලොකු අරගලයක් සමාජය තුළ මේ පන්ති අතර පවතිනවා කියන එක මතක තියාගන්න. අපේ සාහිත්‍යකරුවෝ මේ සමාජ අසාධාරණ නැත්නම් සමාජය තුළ තියෙන මේ පන්ති විෂමතාව තමන්ගේ නිර්මාණ හරහා නිරන්තරයෙන් නිරූපණය කරන්නට උත්සාහ කරනවා. එමගින් මේ නිර්මාණ කියවන පාඨකයන් තුළ සමාජ ජීවිත අවබෝධය පුළුල් කරන්නට මහන්සි ගන්නවා. සාහිත්‍ය කියලා කියන්නේ දරුවනේ හුදු රසවින්දනයේ සඳහා පමණක් තියෙන දෙයක් නෙමෙයි. සාහිත්‍ය තුලින් අපි රසාස්වාදනයක් ලබනවා. ඒ වගේම තමයි සාහිත්‍ය අධ්‍යයනයෙන් අපට පුළුල් ජීවිත සමාජ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ කෙටි කතාවේ තේමාව ඔබට නිශ්චිත ඇති, පැහැදිලි ඇති. අපි ඉදිරියට යමු. ඊළඟට කෙටි කතාවේ දෘෂ්ටි කෝණය කුමක්ද කියන එක අපේ සැලකිල්ලට භාජනය වෙන්න ඕනේ. ඒ කීවේ රචකයා මේ කතාව ඉදිරිපත් කිරීමේදී රැඳී ඉන්නේ කොතනද කියන එක. එහිදී ඔයගොල්ලෝ දන්නවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, බහුආත්ම භාෂණ දෘෂ්ටි කෝණය, නාට්‍යමය දෘෂ්ටි කෝණය ආදී විදිහට දෘෂ්ටි කෝණ කීපයක් අපේ ලේඛකයන් අපේ කෙටි කතා නවකතාකරුවන් භාවිත කරන බව. දැන් මේ කෙටි කතාව ලියලා තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය එහෙම නැත්නම් කතන ක්‍රමය භාවිත කරමි. කතකයා බවට පත් වෙන්නේ නගරයේ මධ්‍යම පාන්තික නිවසක නැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්. එයාගේ නම සිරි.
එතකොට සිරීගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ කතාව ඉදිරිපත් වෙන්නේ. සිරී මම කියන චරිතය බවට පත් වෙලයි මේ කතාව අපට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා කතන ක්‍රමය උත්තම පුරුෂය කියන එක මතක තියාගන්න. කතාවේ සිදුවීම් වලට පසුබිම් වෙන්නේ නාගරික මධ්‍යම පාන්තික නිවසක්. ඒ නිවසේ මෙහෙකාර සේවය සඳහා යොදවා ගනු ලබන සුභද්‍රාවතී නම් කුඩා දැරිය කේන්ද්‍ර කොටගෙන තමයි සිද්ධිමාලාව දිගහැරෙන්නේ. අපි ඒ සිද්ධිමාලාව කොහොමද ඉදිරියට ගලාගෙන යන්නේ කියන එක සලකා බලන්නට ඕනේ. ඒ සිද්ධි අවස්ථාවන්ගෙන් කෙටි කතා කරුවා ඉදිරිපත් කරන සමාජ විවරණය කුමක්ද කියන එකත් අවබෝධ කරගන්නා ගමන්. ඔව් මුලින්ම මේ කෙටි කතාවේ ආරම්භයේදී අපට කියවන්නට ලැබෙන සිදුවීම තමයි සිරීගේ සහෝදරයා විසින් සිරී නැවතී සිටින කරුණාපාල නිවසේ මෙහෙකාර සේවයේ සඳහා කුඩා දැරියක ඇයගේ පියාද කැටුව ගමේ සිට කැඳවාගෙන පැමිණි අවස්ථාවෙන් කතාව ආරම්භ කරනවා. අපේ දරුවෝ මේ කතාව කියවලා තියෙන නිසා හොඳට අවස්ථාව මතක ඇති. සිරී විශ්වවිද්‍යාලයේ දේශන වලට සහභාගී වෙලා ගෙදර එනකොට තමන් නැවතී ඉන්න ගෙදර එනකොට එයා දකිනවා තමන්ගේ අයියා තවත් කෙනෙක් සමග ඇවිල්ලා ඉන්නවා. මේ අයියා එයා ආවායත් එක්ක මේ පවුලේ අය කතා කරමින් ඉන්න අවස්ථාව දකිනවා. ඒ ඇවිල්ලා ඔවුන් යම් කතා බහක යෙදෙනවා. දැන් මේ උද්ෘත වලින් ඔබට ඒ අවස්ථාව සිහියට නැගෙනවා ඇති. අයියලා හුඟක් වෙලාද ඇවිත්? නෑ. වැඩි වෙලාවක් නෑ. බස් වල ගමන තමයි රස්තියාදුව. මේ පුංචිරාල මාමගේ ළමයා එක්ක ආවා. එහෙම තමයි මේ සංවාදේ සිද්ධ වෙන්නේ. ඊළඟට අපට කෙටි කතා කරුවා මේ කතාවේ කේන්ද්‍රීය චරිතය හඳුන්වා දෙන ආකාරය බලන්න. කිලිටි වී ගිය සුදු කොට ගවුමක් ඇඳගත් අවුරුදු 12ක පමණ ගැහැණු ළමයෙක් අප කතා කරද්දී සාලේට ඇතුළු වන දොරේ රෙද්ද අතරින් එබී බැලුවාය. මා ඒ දෙස බලන විට ඇගේ මුහුණේ කුළුපග මද සිනාවක් පහළ විය. මේ වචනාස්සේ මේ වාක්‍යයස්සේ තියෙන ජීවිත විවරණයන් සමාජ කාරණා අපේ දරුවෝ කෙටි කතාව කියවනකොට හඳුනා ගනිමින් තමයි කතාව කියවාගෙන යන්න ඕනේ. දැන් මේ කුඩා දැරියක් අවුරුදු 12ක පමණ දැරියක්. ඇය ගමේ ඉඳලා කොළඹට ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ ඉස්කෝලේ අඳින සුදු ගවුම. මොකක්ද ඒකෙන් පැහැදිලි වෙන්නේ? ගමනක් බිමනක් යනකොට ඇඳගෙන යන්න ඇඳුමක් නෑ ඇයට. එතකොට මේ දැරිය අයිති සමාජ පන්තිය කුමක්ද කියන එක වැටහෙන්න ඕනේ. අන්ත පීඩිත දුප්පත් පවුලක දැරියක් මේ. ඉස්කෝලේ අඳින සුදු ගවුම ඇඳගෙන තමයි අය දැන් මේ එන්නේ. එතකොට මේ කුඩා දැරියට තමයි මේ මැදුරේදී නොඑක් අතවරයන්ට මූණ පාන්නට සිද්ධ වෙන්නේ. කුඩා දරුවන් දෙස වැඩිහිටියෝ බලන්න ඕනේ විදිහ කුමක්ද කියන එක පිළිබඳව අපට කෙටි කතා කරුවා මේ කතාව තුළින් කියා දෙන්න උත්සාහ කරනවා. මානව දයාව සාහිත්‍යයෙන් පාඨක සමාජයට උගන්වන දෙයක්. අපි මිනිස්සුන්ට ආදරය කරුණාව දක්වන්නට ඕනේ. වැඩිහිටියන් හැටියට විශේෂයෙන් තමන්ගේ දරුවන්ට පමණක් නෙමෙයි ළමා වියේ පසු වෙන කොයි දරුවටත් ඒ ආදරය කරුණාව ආරක්ෂාව රැකවරණය අප විසින් සපයන්නට ඕනේ. නමුත් මේ සමාජය තුළ ඒක එහෙම වෙනවද කියන ප්‍රශ්නේ කෙටි කතා කරුවා මේ කතාවේ ඉදිරියේදී අපින් ප්‍රශ්න කරනවා. ඔව් දැන් මේ පළවෙනි සිදුවීම් අවස්ථාවේම කොටසක් අර දැරියගේ පියා කතා කරන ආකාරයේ තැනක් තමයි මේ උද්ෘත වශයෙන් දක්වන්නේ. නෝනා මහත්තයෝ අම්මපා පවුලගේ මහන්තත්ත්වයේ තිබුණාට මං කොහොමද මේ ඔක්කොම කරන්නේ? බොරුද? මං පවුලටයි කෙල්ලටයි කිව්වේ බංගලාවේදී ඉස්කෝලේ යන්න පුළුවනි කියා. දැන් යමක් අපේ දරුවන්ට වැටහෙන්න ඕනේ. දැන් මේ දැරියව කොළඹ බංගලාවකට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ බොරුවක් කියලා. ඇයව එහෙදි ඉස්කෝලේ යවනවා කියන පොරොන්දුව පිට තමයි එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ පොරොන්දුව ඉටු වෙනවද නැද්ද කියන එක අපට කෙටි කතාව අවසානයේ දක්වා කියවාගෙන යනකොට අවබෝධ වෙයි. ඔව් ඊළඟට කතාවේ ඉදිරිපත් වන සිද්ධි අවස්ථාව තමයි මිසිස් කරුණාපාලගේ නම භද්‍රා. මේ මෙහෙකාර සේවයට කැඳවාගෙන ආපු දැරියගේ නම සුභද්‍රාවති. එතකොට භද්‍රට වඩා සුභද්‍රාවති උසස්නේ නේද? සූ කියන උපසර්ගයත් යොදලා තියෙන නිසා භද්‍රට වඩා සුභද්‍රා කියන නම උසස් අර්ථයක් ගෙන දෙනවා. දැන් මේක ඉවසන්නට බෑ මේ ගෙදර ස්වාමි දියණියට. ඒ නිසා මුලින්ම මේගොල්ලෝ කරන්නේ මේ දැරියගේ නම වෙනස් කරන එක. දැන් මේවා තුළ තියෙන සමාජ විවරණය, සමාජ උත්ප්‍රාසය කෙබඳුද කියන එක අපි
අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ අදාළ තැනින් අපි උපුටාගත්ත උද්ෘත කීපේ බලමු. මොකක්ද භද්‍රා කෙල්ලගේ නම? එකෙනෙහි මිසිස් කරුණාපාලගේ මුහුණේ පහළ වූ අප්‍රසන්නතාව අප දෙදෙනාටම පැහැදිලි විය. ඈ පිළිතුරු දුන්නේ ඉක්බිතිවය. සුභද්‍රාවතී කියන්නේ උපහාසාත්මක සොරයකින් එහෙත් මද සිනාවකින් යුතුව ඈ කීවාය. හොඳ ජෝඩුව. ඔයා භද්‍රා, කෙල්ල සුභද්‍රා. එහෙම නෙවෙයි. අපි වෙනම නමක් දාමු. ඉස්සෙල්ලා හිටියේ කෙල්ලගේ නම. අපි මීට පස්සේ උඹට ලේසියට මැනිකා කියනවා හොඳද? මිස්ටර් කරුණාපාල කරුණාන්විත ලෙස කීය. කරුණාන්විත ලෙස තමයි කරුණාපාල මහත්තයා මේක කියන්නේ. දැන් ඒවා තුල තියෙන උත්ප්‍රාසය ඉස්මතු කරගන්නට අවශ්‍යයි. ඇයි මේ සුභද්‍රාවති මැනිකා උනේ? එහෙම තමයි. මේ සමාජ පන්තිවල තියෙන පන්ති අතර තියෙන විෂමතාව එක ලක්ෂණයක් ඒක. මැද පන්ති අයගේ නංගන් පහළ පීඩිත පන්ති අය විසින් දරණ එක ඒ තරම් හොඳ නෑර. මැද පන්ති අයගේ ගරුත්වයට අභිමානයට ඒක හානියක්. ඒ නිසා මුලින්ම මේ දැරියගේ නම වෙනස් කරා. දැන් මෙහෙ කාර්යයන්ට එහෙම උසස් නන් නෑනේ. ආයම්මා, මැනිකා ඔය වගේ නම් තමයි පාවිච්චි කරන්නේ. ඒ අනුව ඔන්න මුලින්ම දැරියගේ නම වෙනස් කරනවා. මැනිකාට එරෙහිව ස්වාමි දියණියගේ පළමු ප්‍රහාරය. දැන් මේ කතාව ගලාගෙන යන්නේ මේ මෙහෙකාර දැරිය සුභද්‍රාවතී එහෙම නැත්නම් මැනිකා කියන දැරියත් ඒ ස්වාමි දියණියත් අතර හටගන්නා සිදුවීම් මාලාවක් ඔස්සේනේ. නැත්නම් ඝට්ටනේ ඔස්සේ තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. එතකොට දැන් ඔන්න මුලින්ම ස්වාමි දියණිය මේ මෙහෙකාර දැරියට විරුද්ධ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන අවස්ථාව. පසුදා කෑම මේසේදී මිස්ටර් කරුණාපාලගේ පිඟානට බෙදූ මුකුණු වැන්න වෑංජනයක තිබී දිග කෙස් රොදක් අසුවිය. ඔහු කෑම ගැනීම නවත්වා අතසෝදා ගත්තේය. කෑම පිඟානේ කෙස් රොදක් දුටුවහොත් කෝප වීම ඔහුගේ සිරිතය. මැනිකා මෙහෙවරින් මිසිස් කරුණාපාල කෑ ගැසූ විට ඈ දොර වෙත ඇදුනාය. ඉතින් ඉස කෑ වැටෙන්නේ නැතුවය මං කොච්චර කිව්වද උඹට කොණ්ඩේ බැඳ ගන්න කියලා. හා දැම්ම බැඳගනි. මීට පස්සේ කොණ්ඩේ නරිවලිගේ වගේ එල්ලගෙන හිටියොත් බූ ගන්නවා. තේරුණාද? කොච්චර සැරපරුසුද? දැන් මේ කෑම මේසයක් පිළිබඳව මෙතන කතා කරනවා. මේ මැද පන්තියේ සමාජ ජීවිතයේ ලක්ෂණයක්. මධ්‍යම පාන්තිකයන්ගේ ගෙවල් වල කෑම මේසයක් තියෙනවා. ඔක්කොම මේ කෑම මේසේ තමයි ආහාර ගන්නෙ. සාමාන්‍ය ගමේ දුප්පත් පවුලක එහෙම ලක්ෂණයක් අපට දකින්න පුළුවන්කම නැහැ. මේ පන්තිවල ස්වරූපේ, පන්ති සමාජවල ස්වරූපේ පැහැදිලි කරනවා. දැන් මැනිකාගේ අඩියක් පමණ දිගට වැඩුණු නිරෝගිමත් කෙස් කලඹක් තිබුණු බව කතාවේ කලින් කියවෙනවා. සමහර විට මේ මැනිකාගේ කෙස් කලඹ පිළිබඳව ඊර්ෂ්‍යාවකුත් මිසිස් කරුණාපාලගේ හිතේ හට ගන්නට ඇති ඒක දැක්කහම දැන් මෙතනදී මුකුණු වෑන්න ව්‍යංජනයේට කෙස් රොදක් වැටීම මැනිකා පිට පටවලා ඇයට තරවටු කරනවා. කොයිතරම් නපුරු විදිහටද මේ ගැහැණිය හැසිරෙන්නේ. කුඩා දැරියකට ඒ විදිහේ නපුරු ආමන්ත්‍රණයන් කරන එක කොච්චර උචිතද කියන කාරණේ මේ කෙටි කතාව කියන පාඨකයන් වන අපට දැනෙන්නට ඕනේ. ඊළඟ අවස්ථාව සලකා බලනකොට දැන් දවසේ වැඩපළ නිමා කොට කෑම මේසයට නිින්දට යන මැනිකා විවිධ මధుර තාලවලට කවි ගායනා කරනවා. එමෙ හැකියාව තමන්ගේ දියණියන් දෙදෙනාට නොමැති වීම නිසා ස්වාමි දියණිය තුල මැනිකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් උපදිනවා. දැන් මේ දැරිය උදේ ඉඳලා රෑ වෙනකන් මුළු තැන්ගේ උයලා පිහලා වළම් පිඟන් හොදලා රෙදි හොදලා ගේ අස්පස් කරලා ඔක්කොම කරලා මහන්සි වෙලා රෑ නිදාගන්නේ කෑම මේසයට එලා ගන්න පැදුරක් මත. එතකොට දැන් කරුණාපාල යුවලගේ කරුණාවේ තරම හිතා ගන්න පුළුවන් නේ අපට නේද? ඔව්. දැන් මිසිස් කරුණාපාල තුල මැනිකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගන්න හේතු වෙන්නේ මැනිකාගේ කුසලතා දැක්කහම. ඒ කුසලතා තමන්ගේ දරුවන් තුල නැහැ කියලා එය දන්නවා. කොයිතරම් සැප පහසුකම් ලැබුණත් නගරේ හොඳම පාසලකට ගියත් තමන්ගේ දරුවන්ට නැති විදිහේ සහජ කුසලතාර ඈත පිටිසර ගමක දුප්පත් පවුලක දැරියකට කොහොමද පිහිටන්නේ කියන හැඟීම තමයි මේ කරුණාපාල මැතිණියගේ හිතේ උපදින්නේ. මැනිකා පහට විතරලු ඉස්කෝලේ ගියේ. මේ කවි කොහොම ඉගෙන ගත්තාද මන්දා. අපේ ළමයින්ට තමයි මහ ලොකු කොලෙජස් වලට ගියාට මොකක්වත් බැරි මිසිස් කරුණාපාල කීවාය. තමන්ගේ ස්වාමියාත් එක්ක කතා බහ කරමින් ඉන්න අවස්ථාවේ තමයි මෙහෙම පවසන්නේ. මොකද මැනිකා නිදා ගන්න ගිහිල්ලා කවි කියනවා. මේ කවිවලත් තියෙනවා
තියුණු සමාජ උත්ප්‍රාසයක්. අපි ඉදිරියේදී ඒවා සාකච්ඡාවට භාජනය කරමු. මණිකාගේ කවි ගායනයේට ඊර්ෂ්‍යාපරවස කෝපයෙන් යුතුව කරුණාපාල යුවල දැඩිව විරෝධය ප්‍රකාශ කරනවා. මිසිස් කරුණාපාල පමණක් නෙවෙයි මිස්ටර් කරුණාපාලත් ඒකට විරුද්ධත්වය පළ කරන අවස්ථාවක් අපට අහන්න දකින්න කියවන්න ලැබෙනවා. ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා මට දැනෙනවා යයි මේ අත දිගට ගලා. දැන් මේ කවිවල තියෙන්නේ මණිකගේ හැඟීම්. දැන් අම්මගේ තාත්තගේ රැකවරණයක් නැහැ. නොදන්නා නගරේ නිවසක මෙහෙකාරකමටයි අය දැන් ගෙනල්ලා තියෙන්නේ. ඒ අසරණකම, ඒ තනිකම, අනාරක්ෂිත බව, අනාථ භාවය වගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා රචකයා මණිකගේ බුවින් පිට කරන කවි උපයෝගී කරගන්නවා. මණිකා බුදිය ගනි. දැන් ඇති ළමයි ඇහැරෙනවා. මිසිස් කරුණාපාල කෝපයෙන් කීවාය. විනාඩි 5ක නිහඬතාවකින් පසු යලි ඇගේ ගායනය ඇසිනි. සබ්බපාපස්ස අකරණං කුසලස්ස. මේක හරි කන්දොස් ක්‍රියාවක්නේ. බුදිය ගන්නේද කිව්වේ? කට හෙල්ලුවොත් බලාගෙනයි. මිස්ටර් කරුණාපාල බැන වැදුන පසු කවි කීම නැවතින. දැන් මණික හැමදාම නිදා ගන්න යන්නේ අර ගාතාව සබ්බපාපස්ස අකරණං කියන ගාතාව ගායනා කරලා. කොයිතරම් හොඳ ආගමික හැදියාවක්ද එයින් ප්‍රකට වෙන්නේ. නගරේ දරුවන් තුල මේවා තියෙනවද? අර ගැමි දැරිය හැදියාවෙන් යුක්තව හැදිනු වැඩුණු දැරියක් බව නේද මේ පේන්නේ. නමුත් අර නාගරික වැඩිහිටියන්ට ඒ දැරියගේ හැදියාව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් ඒකට විරෝධය පළ කරනවා. ඒ තුල තියෙන්නේ ඊර්ෂ්‍යාව. තමන්ගේ දියණිවරුන්ට නොහැකි දේ මේ මෙහෙකාර දැරිය කරනවා දකිනකොට ඔවුන්ට මහා ඊර්ෂ්‍යාවක් උපදිනවා. මිසිස් කරුණාපාල දුලානිට හා වජිරාට ඉංග්‍රීසි කවියක් කටපාඩම් කරවන්නට වගේම ගණන් උගන්වන්නට උත්සාහ කරනවා. දැන් මේ කතාවේ සිදුවීම් දිගහැරෙන්නේ නිවාඩු කාලයක. මණිකා මේ මිසිස් කරුණාපාලලා ගෙදරට කැඳගෙන එන්නේ නිවාඩු කාලේ. එතකොට දැන් මේ නිවාඩු මාසේ මිසිස් කරුණාපාල තමන්ගේ දියණිවරුන්ට කවි උගන්වනවා, ගණන් හදන්න උගන්වනවා. ඒ වගේ ක්‍රියාකාරකමක් තමයි මේ පෙන්눔 කරන්නේ. මේක වැරදි. 8යි 5යි කීයද? මිසිස් කරුණාපාල සැරදමයි. 8යි 5යි 8යි 5යි කීයද? 1යි 2යි 3යි 14යි. කුස්සිය දෙසින් තාලයට කවියක් ඇසින. මම ඒට කඳුනිමි. ඒ මණිකාගේ කටහඬය. 8 5 13යි 6 4 2 12යි 20ට අඩු 8යි 12 ගැනලා බලනු හරියයි. දැන් මණිකා කුස්සියේ ඉඳගෙන දුලානිටයි වජිරටයි මිසිස් කරුණාපාල ගණන් උගන්න එක අහගෙන හිටියා. දැන් ඒ දැරියන් දෙදෙනාට ඒ ගාන හදාගන්න බැරි වුණා. මණිකා කවියෙන් ගාන හදලා කියනවා. කොච්චර කුසලතා පූර්ණ දැරියක්ද මේ දැරිය. ඇගේ කුසලතාවලට මෝදු වෙන්න අවස්ථා දෙනවද සමාජයේ විසින්? ඒක තමයි සමාජ අර්බුදය. මේ කෙටි කතා කරුවා අපි හමුවට ගේන සමාජ යථාර්ථය ඕක. ඊළඟ අවස්ථාවට අපි යමු. මිසිස් කරුණාපාල තම දියණියන්ට කටපාඩම් කරවන්නට උත්සාහ කළ ඉංග්‍රීසි කවිය මණිකා සිංහල කවියක තාලයකට වැරදි උච්චාරණයෙන් කටපාඩමින් ගායනා කරනවා අහගෙන ඉඳලා අවඥාවට ලක් කරනවා. අපි අදාළ අවස්ථාවේ සංවාදයේ උපුටා දක්වනවා. මොකක්ද සිරි ඔය තාලේ? මිසිස් කරුණාපාල ඇසුවාය. අනේ මන්දා සමුද්‍රඝෝෂ වාගේ නේද? බම කීවි. අන්න හරි. මම මේ මතක් කර හිටියේ. සමුද්‍රඝෝෂේ තමා. රජානම් හොඳට මරනවා නේද? මිස්ටර් කරුණාපාල කීවේ සිනාසෙමිනි. රජානම් හොඳටම මරනවා නේද? රජා මලහම මොකෑ නේද? අපි නොමැරී හිටපුවාම දැන් මේ රජා මරනවා කියන්නේ මොකද්ද? අර ඉංග්‍රීසි භාෂාව වැරදි විදිහට උච්චාරණය කිරීම. දරුවනේ මේ නාගරික මධ්‍යම පාන්තිකයන් තුල අර බටහිර ගති පැවතුම් වලට මහ ගරුත්වයක් දක්වන ඒවලට කිසියම් ගැති බවක් දක්වන ස්වරූපයක් තියෙනවනේ. ඒගොල්ලෝ ඉංග්‍රීසිය බුහුමනින් පුදනවනේ. ඒ ලක්ෂණය තමයි මේ උත්ප්‍රාසයට භාජනය කරන්නේ. අගේ කළ යුත්තේ ඒ අහිංසක ගැමි දැරියගේ උච්චාරණයේ වරද නෙමෙයිනේ. ඒ දැරිය අර කවිය පාරක් දෙකක් මිසිස් කරුණාපාල තමන්ගේ දියණිවරුන්ට ඒ කවිය කියලා උගන්වනකොට පැත්තක ඉඳලා අහගෙන ඉඳලා කටපාඩම් කරගත්තා. ඒගේ ධාරණ ශක්තිය කොයිතරම්ද කියන එකෙන් පැහැදිලි වෙනවා. ඒ දැරියගේ හැකියාව අගය කරනවා වෙනුවට මේ අය ඒ දැරියගේ ඉංග්‍රීසි උච්චාරණයේ තියෙන අඩුපාඩු අල්ලගෙන ඇයව අවඥාවට භාජනය කරනවා.
මේ නාගරික සමාජයේ નિසරු සාටෝපීය ආකල්ප කෙටි කතා කරුවා උපහාසයට භාජනය කරන අවස්ථාවක් හැටියට මේක අපට සලකන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාවට යමු. දුලානි හා වජිරා තම පියා ඉදිරියේ මැනිකාගේ තාලයට ඉංග්‍රීසි කවිය ගායනා කිරීම නිසා ලැජ්ජාවට හා කෝපයට පත්වන මිසිස් කරුණාපාල දරුවන්ටත් මැනිකාටත් බැනවදිනවා. දැන් කුඩා දරුවෝ වැඩිහිටියෝ වගේ නෙමෙයි. ඒ අය බොහොම ඉක්මනට හිත මිත්‍ර වෙනවා. එකට සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ අතර මේ උස්මිටි ભેද නැහැ. ඇති නැති පරතරයන් නැහැ. නමුත් වැඩිහිටියන්ගේ හිත නොයේ කිලිටි සිතිවිලි වලින් පිරීලා තියෙන්නේ. මැනිකාගේ ඇසුරට දුලානී වජිරා ඉක්මනටම ලක් වෙනවා. මැනිකා අනුකරණය කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. දැන් අම්මා කියා දුන්න ඉංග්‍රීසි කවිය අම්මා කියන විදිහට නෙමෙයි ඒගොල්ලෝ පාඩම් කරගත්තේ. මැනිකා කියපු සමුද්‍රඝෝෂ තාලෙට තමයි ඒගොල්ලෝ මේ ඉංග්‍රීසි කවිය අර ට්වින්කල් ට්වින්කල් කියන ඉංග්‍රීසි කවිය පාඩම් කරගත්තේ. දැන් ඒ අවස්ථාව කොයිතරම් ප්‍රබලව කෙටි කතා කරුවා ගොඩනගනවද කියලා බලන්න. හරි නෑ. කවුද ඔහොම කියන්නේ? අම්මි ඔහොම දිගැන්නුවේ මිස්ටර් කරුණාපාල සිනාසුනේය. නෑ එහෙම තමයි මැනිකාත් කියන්නේ. වජිරා කීවාය. මං කිව්වා නේද ඒකේ කියන හැටියට කියන්න එපා කියලා. හොඳටම පාරක් දෙනවා. මෙහෙම මිසිස් කරුණාපාල කේන්තියෙන් හැසිරෙනකොට මැනිකත් දොර මුල්ලට වෙලා හැංගිලා බලාගෙන ඉන්නවා ඒක. උඹ මොකද මෙතන කරන්නේ? උඹ මීට පස්සේ එහෙම මේ ළමයි එක්ක සෙල්ලම් කෙරුවොත් හැම ගහනවා. ගිහින් අර වලන් ටික හොදපන්. ඈ මැනිකාට කඩා පැන්නාය. මොනවා කරන්නද මන්දා? මෙවුන්ට වෙන වැඩක් නැහැ. අරකිගේ පස්සේ රිංගනවා මිසක්. බලන්න කොයිතරම් සරපරුස වචනද මේ මැනිකා වෙනුවෙනුත් තමන්ගේ දූවරුන් වෙනුවෙනුත් මේ මිසිස් කරුණාපාල භාවිත කරන්නේ. එතකොට ඇයගේ අභිමානයට පහරක් වැදුනනේ මෙතනදී. දැන් ඇය බලාගෙන හිටියේ. තමන් උගන්වපු ඉංග්‍රීසි කවිය ස්වාමියා ඉදිරියේ දූවරු දෙදෙනා තාලයට ගායනා කරලා ඇයට කිසියම් ගෞරවයක් අත් කරලා දෙයි කියලා. නමුත් ඒ අය ඒ කවිය ගායනා කළේ මැනිකා කියපු හැටියට. ඒ නිසා මිසිස් කරුණාපාලගේ අභිමානයට පහර වැදුනා. ඇය ලැජ්ජාවටපත් වුණා. ඒ ලැජ්ජාව නිසා ඇය කෝපාවිෂ්ඨව දරුවන්ටත් බයිනවා, මැනිකටත් බනිනවා. මිසිස් කරුණාපාල නිවසින් බැහැර ගොස් පෙරලා පැමිණ බලන විට දුලානී හා වජිරා සමග එක්ව මැනිකා සෙල්ලම් පන්තියේ ගුරුවරිය ලෙස කරුණාපාල මැතිණියගේ ඇඳුම් වලින් සැරසී සිටන සැටි දැක කෝපයෙන් පහර දීම. මේ දෙදෙනාගේ ඝට්ටනේ කූට ප්‍රාප්තිය හැටියට අපට ඒක සලකන්නට පුළුවන්. දැන් මිසිස් කරුණාපාල තුල මැනිකා පිළිබඳව තදබල ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඒ ඊර්ෂ්‍යාව ක්‍රෝධයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මැනිකා කරන කියන හැම දෙයක්ම ඇයට අල්ලන්නේ නැහැ. රුස්සන්නේ නැහැ. ඒ නිසා ඇයට සැරවැර කරනවා, බනිනවා, තරවටු කරනවා. දැන් මිසිස් කරුණාපාල කිසියම් කටයුත්තකට නිවසින් බැහැර වෙලා ගිය අවස්ථාවකදී දුලානී වජිරයි මැනිකයි එකතු වෙලා සෙල්ලම් පාසලක් දානවා. මේ සෙල්ලම් පාසලේ පන්තියේ ගුරුතුමී වෙන්නේ මැනිකා. ගුරුතුමී හැටියට මැනිකා ඇඳගන්නේ මිසිස් කරුණාපාලගේ සාරියක් 70ක් ඇඳගෙන තොල් රතු කරලා ඊළඟට කැඩපත ළඟට ගිහිල්ලා හැඩ වැඩ බලනවා. උස සපත්තු දෙකක් දානවා. දැන් මේ පුංචි දරුවන්ගේ ලෝකයනේ මේකෙන් නිරූපණය වෙන්නේ. ඒගොල්ලෝ හරි අව්‍යාජයි, සුන්දරයි, අහිංසකයි. මේ ළමා ලෝකයේ තේරුම් ගන්න බැරි වැඩිහිටියන් ඉන්න සමාජයකනේ අපි ජීවත් වෙන්නේ. මිසිස් කරුණාපාලට තමන්ගේ දූවරුන් දෙදෙනා වගේම මැනිකත් දැරියක් ළමාවියේ පසුවන කෙනෙක් ඇය තුළ තියෙනෙත් ළමා හැඟීම් සිතුම් පැතුම් කියන එක වටහා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඇය බොහොම නපුරු දුෂ්ට විදිහට හැසිරෙනවා. මධ්‍යම පාන්තික ගැහැණියකගේ කුහක අධ්‍යාත්මය කෙටි කතා කරුවා අපූර්වට විවරණය කරනවා. උඹ මොකද මෙතන කරන්නේ? ඇඳුම් ඔක්කොම නාස්ති කරලා. පේනව නේද මේකගේ උජාරුව? නෝනා, ඉස්කෝලේ නෝනා. හා මගේ ඔළුවටත් අත හොදන්නයි මේ කියන්නේ. පර බැල්ලි. පිට පිටම පහර දෙක තුනක් වදින හඬ ඇසින. යලි ගුටි පහරවල් ඇසේ. යම්මේ ආයෙ කරන්නේ නෝනා. අනේ ගහන්න එපා. භාෂා ලක්ෂණත් හඳුනා ගන්න පුළුවන් අර කටවහර කොයිතරම් අපූර්වට මේ කෙටි කතා කරුවා යොදා ගන්නවද කියන කාරණය. දැන් මේ වගේ අවස්ථාවකදී මේ දැරියට පහර දීම යුතු නැහැනේ. ඒක උපේක්ෂාවෙන් දරා ගන්න පුළුවන් වෙන්න එපා. ළමාකම මේ දරුවන්ගේ තියෙන. ළමාකම හැටියට දකිනවා මිසක අර වැඩිහිටියන්ගේ කිලිටු අදහස් වලින් ළමුන්ට තාඩනයන් පීඩනයන් කරන එක වැරදි කියන එක කෙටි කතා කරුවා පණිවිඩයක් හැටියට අපට ඉදිරිපත් කරනවා. ඔව්. කතාවේ අවසාන අදිරට අපි යන්නේ දැන්
පාසල් නිවාඩු අවසන් වූ බැවින් දුලානි හා වජිරා නවවාරයේ පාසල් යාමට සූදානම් වන විට මණිකාද පාසල් යන බව පැවසීම හා බලාපොරොත්තු සුන්වීම හේතුවෙන් අසරණ භාවයට පත්වීම. මණිකා මේ කොළඹ නිවසට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ එහෙදි ඉස්කෝලේ යන්න පුළුවන් කියන බොරු පොරොන්දුව දීලා. ඒ දැරිය ඒ පිළිබඳ විශ්වාසයෙන් තමයි පසු වුනේ. ඉතින් තමන්ගේ වයසේ පසුවන අර නිවසේ බේබිලා දෙන්න ඉස්කෝලේ යන්නට සූදානම් වෙනකොට නිවාඩුව අවසන් වෙලා මණිකත් කියනවා තමනුත් ඉස්කෝලේ යනවායි කියලා. ඇය බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා නව පාසල් වාරයේදී අලුත් පාසලට යන්න. නමුත් මොකද වෙන්නේ? අපෝ අපේ ටීචර් නම් එහෙම නැහැ. අපිට ටොපි දෙනවා. වජිරා කියයි. ඇත්තද බේබි? අපේ පන්තියට කවුද දන්නේ නැහැ උගන්වන්නේ. මණිකා ඇසුවාය. මණිකා මොන පන්තියද? මං එහෙදි නම් හිටියේ පහේ. දැන් කීයට දමයිද දන්නේ නැහැ. මණිකා ඉස්කෝලේ යන්නේ නැහැ. දුලානි කීවාය. මොකද නැත්තේ? තාත්තා කිව්වා මෙහෙදි යන්න පුළුවන් කියලා. ඉංග්‍රීසි ඉස්කෝලේ. මණිකා කීවාය. බස යොදන්නේ තියුණු උත්ප්‍රාසයන් නැගෙන ආකාරයට. මණිකා මොන පන්තියේද? මණිකා දන්නේ නැහැ. ඇය අයත් සමාජ පන්තිය කුමක්ද කියන එක. ඒ අසරණ දැරිය මේ සමාජයේ මේ තරම් ක්‍රූරයි, විසමයි, ඇති නැති සමාජ ભેදේ තුල තැලෙනවා කියන එක ගැන අවබෝධයක් ඇති දැරියක් නෙමෙයි. බේබිලට ලැබෙන වරප්‍රසාද කොහෙද මණිකලට හම්බ වෙන්නේ? මණිකා බලාගෙන හිටියට ඉස්කෝලේ යන්න ඇයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැන් බලන්න තාත්තා බොරුවක් කියලානේ මේ දැරිය එකගෙන ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට කියනවා මොකද නැත්තේ? තාත්තා කිව්වා මෙහෙදී යන්න පුළුවන් කියලා ඉංග්‍රීසි ඉස්කෝලේ. ගමේ ඉස්කෝලේට වඩා ඉංග්‍රීසි ඉස්කෝලේ යන්න තමයි මේ දැරිය ඇවිල්ලා තියෙන්නේ. බලන්න දැන් සිංහල හොඳට පුළුවන් අර කවි ගායනා වලින් අපට පැහැදිලි වෙනවනේ. ඉතින් ඉංග්‍රීසි ඉස්කෝලේට ගියා නම් ඉංග්‍රීසිත් මේ දැරිය හොඳින් අල්ලා ගන්නවා. කුසලතා තිබුණට අවස්ථා අහිමි පහළ පීඩිත පන්තියේ දරුවන්ට. ඒක තමයි මේ සමාජ යථාර්ථය. තවත් එහාට අපි මේ කොටස කියවගෙන ගියොත් දැන් අර දුලානි වජිරා දෙන්න දුවගෙන ගිහිල්ලා අම්මගෙන් අහනවා මණිකා කියන කාරණේ ඇත්තද කියලා. මණිකා මෙහි ඉස්කෝලේ යන්න දාවේ කියලා. එතකොට අම්මගේ පිළිතුර ටිකක් අම්මා එකවර උත්තර දෙන්නේ නැහැ. මගහැරලා ඉඳලා නෑහුණා වගේ ඉඳලා දරුවන්ගේ පෙරැත්ත කිරීම නිසා උත්තර දෙනවා. කෑනු ගහ ඉන්න ළමයෝ මණිකා ඉස්කෝලේ යන්න නෙවෙයි ඇවිත් ඉන්නේ. මණිකාගේ මුහුණේ රැඳුණු ප්‍රීතිය සැනකින් අතුරුදහන් වී මලානික විය. කුස්සිය දෙසට සෙමෙන් පා නැගූ මණිකා එද්දී ඇඳගෙන ආ සුදු ගවුම සෝදා අවුවේ වනා Taman ඇඳි සිටුවම දෙස බලා එයින් සතුටු වන සිත්තරෙකු මෙන් ඒ ගවුම දෙස බලා සිටියාය. පෝයට පසුදා උදේ දුලානී සහ වජිරා සුදු ගවුම් ඇඳ කහ ටයි පටි බැඳ සැරසී පොත් බෑග්ද අතේ දරාගෙන ගෙදරින් පිටත් වී නොපෙනී යන තෙක්ම මණිකා වැට ළඟට වී බලා සිටියාය. පාඨකයාගේ හද සසලවන අවස්ථාවක් මේ. ඇයි එකම වයසේ දරුවන් දෙපිරිසකට දෙවිදියක සැලකිලි. මේ සමාජ අසාධාරණය නැත්තම් මේ පන්ති සමාජ විෂමතාව කවද්ද අවසන් වෙන්නේ? අප ජීවත් වන සමාජයේ යථාර්ථය කොයිතරම් ක්‍රූරද, දුෂ්ටද? අර කුසලතාවන්ගෙන් පරිපූර්ණ දැරියට ඒ කුසලතා දියුණු කර ගැනීමට අවස්ථා ලබා නොදී ඇයව පැත්තකට විසි කරන මේ සමාජයේ මානව සංහතියේ ප්‍රගතියක් කවදා සිදු වෙයිද? කොයිතරම් පුළුල් දෘෂ්ටියක් කෙටිකතා කරුවා මේ කෙටිකතාව ඔස්සේ ප්‍රකට කරනවද කියන එකත් අප සලකා බලන්න වටිනවා. පුංචිරාල පැමිණ මණිකා ඇයගේ අකමැත්තෙන්ම ආපසු ගමට රැගෙන යාම. දැන් නිවාඩුව ඉවර වෙලා නව පාසල් වාරය ආරම්භ කරනකොට කඩිමුඩියේ පුංචිරාල එනවා මේ බංගලාවට. ඇවිල්ලා ටිකක් අපහසුතාවෙන් තමයි ආයේ පිරිසට මුණ දෙන්නේ. දැන් ඔහු කිසියම් අබැද්දියකට පත් වෙලා ඉන්නවා වගේ සිරීටත් පේනවා. සිරී අහනවා. ඇයි පුංචිරාල මාමා කියපුවාම කාරණේ කියනවා මේ දුව එක්ක යන්න ඇවිල්ලා තියෙන්නේ. බලන්න. දුවේ උඹලා අම්මා කියනවා උඹ එක්ක එන්න කියලා. තව ටිකක් ඉස්කෝලේ අරිනවලු. ගුරුනාන්සෙත් එහෙම කියලා තියෙනවා. මට බෑ යන්න. මණිකා කෝපයෙන් කීවාය. මම මොනවා කරන්නද දැ ඉතින්? උඹලා අම්මගෙන් බේරෙන්න බැරුවා යාවේ. ගෙදර ඉඳලා තව ටිකක් කල් ඉස්කෝලේ ඵලයන්. මට බෑ. මම මෙහි ඉඳන් බේබිලත් එක්ක ඉස්කෝලේ යනවා. මණිකා කීවාය. දැන් අර මම මුලින් කිව්වා මහාචාර්ය සුරවීරගේ කෙටි කතාවල විශේෂත්වය තමයි මේ කලාව සමාජ ප්‍රගතිය සඳහා පවතිනක් කියන එක. දැන් එතුමා කෙටි කතාව අහවර කළේ නෑ
මැනිකට ඉස්කෝලේ යාමේ අවස්ථාව නොලැබීම නිසා ඇය අසරණ භාවයට පත්වන අවස්ථාවේ. තව ටිකක් එහාට කතාවේ අවසානයේ ගෙනියනවා එතුමා. ඒ තමයි මේ දුෂ්ට සමාජ බලවේගයන්ට එරෙහි යහපත් සමාජ බලවේගත් මේ සමාජය තුල ක්‍රියාත්මකයි කියන එක ඉස්මතු කරමින් තමයි කතාව අවසන් කරන්නේ. දැන් මැනිකා මේ නගරයේ මැදුරට බැලමෙහෙකම් කරන්න තාත්තා අරගෙන ගෙනලා දැම්මට ගමේ පාසලේ මුල් ගුරුතුමා මේ දැරිය කොයි කියලා අහනවා ඉස්කෝලේ පටන් ගත්තාම. ඇය නැති නිසා ඇය එක්කගෙන එන්නේ කියලා බල කරනවා. අම්මයි මුල් ගුරුතුමයි දෙන්න පුංචිරාලට බල කරපු නිසා තමයි පුංචිරාල ඇවිල්ලා දියණියව ආපසු එක්කගෙන යන්නේ. ඒ නිසා අර සමාජ බලවේගයන්, manussත්වයට එරෙහි සමාජ බලවේගයන් ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න නොදී ඒවා ආපිට හරවන්න පුළුවන් නිර්මාණකරුවන් සමාජයේ දැනුමින් අවබෝධයෙන් සන්නද්ධ කරපුවාම. එතකොට ලේඛකයාගේ නිර්මාණකරුවාගේ වගකීම තමයි ක්‍රූර සමාජ යථාර්ථයේ නිරූපණය කිරීමෙන් නොනැවතී ඒ සමාජ යථාර්ථය වෙනස් කිරීම සඳහා සමාජයට බල කරන එක. මේ කෙටි කතාව තුළ සංකේතාත්මක ඒ කාරණේ ඉස්මතු කරනවා කියන එකත් මේ මොහොතේදී අපට පෙන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔය ආකාරයට තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. මැනිකා ආපහු යන්න බෑ කියන්නේ ඇයි? ඇයට මේ නිවසේ ස්වාමි දියණියගෙන් අඩන්තේට්ටම් ඇති වෙන බව ඇත්ත. නමුත් දුලානි හා වජිරා සමග බොහොම සතුටින් ඇය අර දුක් පීඩා අකාමකාගෙන ජීවත් වෙනවා. ඔවුන් එක්ක එකතු වෙලා Tamanට පොරොන්දු වෙච්ච විදිහට නගරයේ ඉංග්‍රීසි පාසලට යාමේ තදබල උවමනාව ඇය තුළ තියෙන. ඉගෙන ගන්න කැමැති දැරියක්. ඇය අත්විඳින කටුක ජීවන යථාර්ථයෙන් මිදෙන්නට තියෙන එකම විකල්පය තමයි ඉගෙනීම කියන කාරණය අවබෝධ කරගත්ත දැරියක්. නමුත් සමාජයේ විසින් ඇයට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඔව් ඊළඟට අපි මේ කෙටි කතාවේ චරිත කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. නවකතා කෙටි කතා විචාරයේදී චරිත නිරූපණය කියන කාරණයට වැදගත් තැනක් හිමි වෙනවා. ඒ නිසා කෙටි කතා කරුවා කොයි ආකාරයටද මේ චරිත නිරූපණය කරන්නේ කියන එක සලකා බැලිය යුතුයි. මේ කතාවේ අන්තර්ගත චරිත කීපයක් මේ දක්වලා තියෙන්නේ. සිරි තමයි කතක චරිතය. මිසිස් කරුණාපාල නැත්නම් භද්‍රා මහත්මිය, මැනිකා එහෙම නැත්නම් සුභද්‍රාවතී කියන ගම්දැරිය, සිරිගේ සහෝදරයා ධර්මදාස, ඒ වගේම මිසිස් කරුණාපාලගේ පවුලේ සමාජිකයන් දුලානි, වජිරා සහ මිස්ටර් කරුණාපාල, මැනිකාගේ පියා පුංචිරාල. මේ චරිත තමයි මේ කෙටි කතාව තුළ අපට මුණ ගැහෙන්නේ. ඒ අතරින් ප්‍රමුඛ චරිත බවට පත් වෙන්නේ මිසිස් කරුණාපාල, මැනිකා කියන මේ චරිත දෙක. සිරි තමයි මේ කතාවේ කතකයා. එයා මේ සිදුවීම් දකින ආකාරයට තමයි කතාව අපට ගෙන එන්නේ. සිරිගේ චරිතය, කතක චරිතය ගත්තාම කතක චරිතය තුළ අප දකින ලක්ෂණ කීපයක් මෙහි දක්වනවා. ඔහු සානුකම්පික අදහස් ඇති කෙනෙක්. දැන් සිරි නාගරික මධ්‍යම පාන්තික පවුලක කෙනෙක් නෙමෙයි, ග්‍රාමීය මධ්‍යම පාන්තික පවුලක කෙනෙක් විදිහට අපට ගන්න පුළුවන්. ඔහු උගත් ශිෂ්‍යයෙක්. ඒ නිසා මේ මැනිකා මුහුණ දෙන කටුකතා නැත්තම් මේ අඩන්තේට්ටම් හමුවේදී සිරිගේ හදවත කම්පාවටපත් වෙනවා. දැන් ඊටාම පාඨකයාත් සහකම්පණයට පත්වන අවස්ථාවක් තියෙනවා. මැනිකා අවසානයේදී සිරිගෙන් අහනවා මං ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා. ඒ අවස්ථාවේදී සිරිගේ හදවතත් කම්පණයටපත් වෙනවා. මහත්තයා මං ඉස්කෝලේ යන්නේ නැද්ද? ඇගේ අහිංසක බැගෑපත් බැල්ම මගේ හද පාරන්ට විය. මම ඒ නෑසුනාක් මෙන් කාමරය තුලට ගියෙමි. ඔහුගේ සානුකම්පික භාවය තමයි ඒ තුලින් නිරූපණය වෙන්නේ. ඒ වගේම සිරි සාධාරණව කල්පනා කරන පුද්ගලයෙක්. පුංචිරාල ඇවිල්ලා සිරිට කියනවා මං වචන දෙකේ මිනිහෙක් නෙමෙයි මහත්තයා. නමුත් කරන්න දෙයක් නැහැ. කෙලිගේ අම්මා කියනවා කෙලිව එක්කගෙන එන්නේ කියලා. ඔහොම නිකන් බැගෑපත් විදිහට කියනකොට සිරි කියනවා කමක් නැහැ. මැනිකාව එක්කගෙන යන්න. මොකද සිරි දකිනවා මැනිකට එල්ල වෙන අඩන්තේට්ටම්. මේ නිවස තුල ඇයට ලැබෙන නරක සංග්‍රහයන් සිරි දකිනවා. ඒ නිසා මේ දැරිය මේ ගෙදරින් ආපහු ඇගේ නිවසට එක්කගෙන යන එක හොඳයි කියලා ඔහු කල්පනා කරනවා. සමහර විට සිරි තුල පසුතැවීමක් තියෙන්න ඇති. Tamanne මේ දැරිය මේ අමාරුවේ දැම්මේ කියන එක පිළිබඳව. ඔහු කියනවා ඒකට කමක් නැහැ. ළමයා එක්ක යන්න. ඒක හොඳයි. මම කීමි. අපි ඊළඟ චරිත දෙස අවධානය යොමු කරමු.
මේ කෙටි කතාවේ ප්‍රධාන චරිතයක් මිසිස් කරුණාපාලගේ චරිතය. දැන් මේ කෙටි කතා කරුවෝ, නවකතා කරුවෝ චරිතවලට නම් දෙන්නේ ඒ චරිතවල යම් යම් ගති පැවතුම් ඉස්මතු වෙන ආකාරයට. දැන් කරුණාපාල යුවල කරුණාවන්ත නෑනේ. ඒ නිසා කරුණාපාල කියන නම දාලා තින්නේ උත්ප්‍රාසයේ මතු කිරීම සඳහා. මේ වැඩිහිටියන් දෙදෙනාගේ තියෙන දුෂ්ට, කුහක, ඊර්ෂ්‍යා සහගත හැඟීම් උත්ප්‍රාසයට භාජනය කිරීම සඳහා තමයි ඔවුන්ට කරුණාපාල කියන නම දාලා තියෙන්නේ. භද්‍ර ගතිත් නෑ කරුණාපාල මහත්මිය තුල, කරුණාවන්ත ගතිත් නෑ. භද්‍රා කියවට යහපත් ගතිත් නෑ, කරුණාවන්ත ගතිත් නැහැ. ඇයගේ චරිත ලක්ෂණ වලට අවධානය යොමු කරපුවාම ඇය නාගරික මධ්‍යම පාන්තික ගැහැණියක්. ඒතර මේ නාගරික මධ්‍යම පාන්තික ගැහැණියක තුල තියෙන ගති පැවතුම් ආකල්ප තමයි ඇගෙන් නිරූපණය වෙන්නේ. ඒ වගේම මවක් හැටියට තමන්ගේ දරුවන්ට හොඳින් උගන්වන්නට වෙහෙසෙනවා ඇය. නිවාඩු මාසෙවත් දරුවන්ට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට ගණන් කියා දෙනවා, කවි කියා දෙනවා, පොතපතේ වැඩෙහි යොදවනවා. ඕනෑම අම්මා කෙනෙක් එහෙම තමයි. දැන් මධ්‍යම පාන්තිකයන් කියලා කියන්නේ දැනුගත් අයනේ. දැන් ලිපිකරුවෝ, රජයේ ගුරුවරු, බැංකු කළමනාකරුවන් වගේ අයනේ මේ මැද පන්තියට වැටෙන්නේ. ස්ථිර වැටුපක් ලබන, ස්ථිර රැකියාවක යෙදෙන උගත් මට්ටමේ අය තමයි මැද පන්තියට අයිති වෙන්නේ. ඒගොල්ලෝ අධ්‍යාපනයේ තියෙන වටිනාකම දන්නවා. ඒ නිසා දරුවන්ට උගන්වන්න උනන්දු වෙනවා. මිසිස් කරුණාපාලත් එහෙම කෙනෙක්. ඒ වගේම මණිකාගේ කුසලතා දැක්කහම ඇගේ හිතේ ඊර්ෂ්‍යාවක් උපදිනවා. ඒකටත් හේතුවක් තියෙනවා. කෙටි කතා කරුවා මේ එක චරිතයක්වත් කළු චරිත බවට පත් කරන්නේ නැහැ. සුදු කළු ලක්ෂණේ චරිතවල පෙන්නනවා. තමන්ගේ දරුවන්ට උගන්වන්න කොයිතරම් මහන්සි වුණත්, හොඳම ඉස්කෝලවලට ඒගොල්ලෝ යැව්වත්, අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නත්, ඔවුන් තුල නැති කුසලතා අර කොහෙදෝ ගමකින් ආපු දුප්පත් පවුලක දැරියක් තුල තියෙනවා දකිනකොට මේ අම්මගේ හිතේ ඊර්ෂ්‍යාවක් උපදිනවා. ඒ මනුෂ්‍ය ස්වභාවය. එම ඊර්ෂ්‍යාව ඇයට එරෙහිව ක්‍රියාත්මක වන ක්‍රෝධයක් බවටත් පත් වෙනවා. ඊර්ෂ්‍යාව හිතයට හංගගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ටිකෙන් ටික ඊර්ෂ්‍යාව හේතු කොටගෙන මණිකා පිළිබඳව වෛරයක්, ක්‍රෝධයක් මිසිස් කරුණාපාලගේ හිතේ හට ගන්නවා. ඒ නිසා ඇයගෙන් පලි ගන්නට, ඇයට අඩන්තේට්ටම් කරන්නට මිසිස් කරුණාපාලව පෙළඹෙනවා. කුහකත්වයේ හා නපුරුකම. ඔව් අර දැරියගේ දක්ෂතා දැක්කහම අවංක කෙනෙක් නම්, විවෘත මනෝභාවයකින් යුක්තව කටයුතු කරන කෙනෙක් නම් අගය කරන්න එපා. එහෙම අගය කරන්නේ නැහැ. කෙනෙක්ගේ කුසලතා, දක්ෂතා, යහපත්කම් දකිනකොට ඒවා අගය කරන්න බැරිකමට අපි කියනවා කුහකකම කියලා. ඒ කුහක ගති මිසිස් කරුණාපාල තුල තියෙනවා. නපුරුයි. අර ළමයි එකතු වෙලා සෙල්ලම් කරපු වෙලාවේදී මණිකට පහර දෙන ආකාරය බලපුවාම එහෙමනම් ඒක වරදක් නම් ඒ වරදට තමන්ගේ දරුවනුත් සම්බන්ධයිනේ. දුලානී වජිරයි දෙන්නත්. ඒ දෙන්නට මොකුත් නැහැ. මණිකට තමයි පහර දෙන්නේ. මණික තමයි මේ දරුවෝ නොමග අරින්නේ කියලා අය කල්පනා කරන්නේ. ඒ වගේ නපුරු ගති තියෙන ගැහැණියක්. ඒ වගේම ආත්මාර්ථකාමී. ඉංග්‍රීසිය හිස් මුදුනින් පිළිගන්නා නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ નિසරු සාටෝප ගති මිසිස් කරුණාපාලගෙන් වගේම මිස්ටර් කරුණාපාලගේ චරිතයනොත් නිරූපණය වෙනවා. ඊළඟ චරිතයට අපි අවධානය යොමු කරමු. මණිකා. මේ කෙටි කතාවේ අපේ මේ අවධානය බහුලව යොමු වෙන, අපේ සානුකම්පාවට භාජනය වන දිලිඳු දැරිය තමයි මණිකා. මණිකාගේ චරිතයේ ලක්ෂණ සහජ කුසලතා සහිත දිලිඳු ගැමි දැරියක්. ඇයට කටපාඩමින් පෙරකුම්බාසිරිතේ කවි, වදන් කවි පොතේ කවි, සුභාසිතේ කවි මතකයි. ඒවා කටපාඩමින් ඇය ගායනා කරනවා. බොහොම මధుර තාලවලටයි මේ කවි ගයන්නේ. එතකොට ගායන හැකියාව තියෙන ඇයට, මතක ශක්තිය තියෙන ඇයට, ඒ වගේම ගණන් හදන්නත් ඇයට පුළුවන් කියන එක කතාවේ සිද්ධි වලින් ඉස්මතු වෙනවා. සහජ කුසලතා තිබිච්ච දිලිඳු ගැමි දැරියක්. ඉගෙනීමේ දැඩි ආසාවක් ඇයට තියෙනවා. තාත්තා ඇවිල්ලා එක්කගෙන යන්න හදනකොට බෑ කියනවා. මොකද තාත්තා කොළඹට ඇව එක්කගෙන එනකොට දුන්න බලාපොරොත්තුව තමයි කොළඹ ඉංග්‍රීසි පාසලකට යන්න අවස්ථාව ලබා දෙනවා කියන එක. ඒ බලාපොරොත්තුවෙන් ඇය ආපහු ගමට යන්න බෑ කියනවා. හාම්පුතුන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙනවා. වැඩිහිටියන්ගේ රැවටිලි හා නපුරුකම් වලින් අසරණ භාවයටපත් වෙනවා. ළමාකමට හිමි අව්‍යාජ සුන්දර අහිංසක ගති පෙන්නනවා. සෙල්ලම් කරනවා. ද වැඩිහිටියෝ නැති වෙලාවේ අර බංගලාවේ බේබිලත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒ ළමාකම, ඒ ළමා ගති පෙන්눔 කරන චරිතයක්. අපි ඊළඟ චරිතයේ දෙස බලමු. දුලානි හා වජිරා කියන ළමා චරිත ගත්තාම වැඩිහිටියන්ගේ සිත්වල මෙන් දරුවන්ගේ සිත්වල ඇති නැති ભેද, උස්මිටිකම්, අහංකාර ගති නොමැති බව දුලානි හා වජිරා යන ළමා චරිත වලින් නිරූපණය වෙනවා. ඔව්හු මණිකා කුළුපග යෙහෙලියක ලෙස ඇසුරු කරනවා.
ඇය අනුකරණයට උත්සාහ කරනවා. ඇයගේ සමාගමය ප්‍රිය කරනවා. වැඩිහිටියෝ විරුද්ධ වුණත් මැනිකා ළඟට යන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. මැනිකාගේ කවි අහන්න, මැනිකා කවි කියන තාලෙට කවි පාඩම් කරගන්න, මැනිකා ගුරුතුමී කරලා ඒගොල්ලෝ ශිෂ්‍යාව වෙනවා. එතකොට අර කුඩා දරුවන් තුල මේ වැඩිහිටියන්ගේ හිත්වල වගේ නපුරු කිලිටි සිටිවිලි නැහැ කියන එක කෙටි කතා කරුවා පෙන්වා දෙනවා මේ චරිත ඔස්සේ. පුංචිරාළගේ චරිතය ගත්තහම නූගත් දිලිඳු නිවට ගැමියෙක් විදිහටයි නිරූපණය කරන්නේ. තමන්ගේ දරුවන් මෙහෙකාර සේවයේ යොදවලා හරි කීයක් හරි හම්බ කරගන්න උත්සාහ කරන පුද්ගලයෙක්. ඔහුගේ සමහර ගතිවල බැගෑපත්කම, නිවටකම, කපටි ගති සමහර තැන්වල නිරූපණය වෙනවා. අපේ පවුලගේ නම් කැමැත්ත කෙල්ල තව ටිකක් ඉස්කෝලේ අරින්න. මට පුළුවන් ද මහත්තයෝ වකරන්න. අපි එදා වේල හොයාගන්න මිනිස්සුනේ. දවල් කෑමෙන් පසු මිසිස් කරුණාපාල දුන් රුපියල් 5 කොළ දෙක මිටේ තබාගත් පුංචිරාළ ධර්මදාස අයියා සමග පිටත් වූයේ ඇයටත් මටත් දෑත් ලංකොට වැඳ සමු ගැනීමෙන් පසුවය. අර නිවටකම, බැගෑපත් බව, දරුවෝ විකුණලා හරි කමන්නේ කීයක් හරි හම්බ කරගන්න ගතිය පුංචිරාළගේ චරිතයෙන් නිරූපණය වෙනවා. කෙටි කතාවේ භාෂාව පිළිබඳව අවධානය යොමු කරනකොට ආඛ්‍යාන භාෂාව ඊටාම අඩුවෙන් මේ කතාව තුළ යොදාගෙන තියෙන්නේ. සංවාද භාෂාව තමයි කතාවේ දිගටම අපට දකින්න ලැබෙන්නේ. ඒ නිසා කතාව ආසාවෙන් කියවන්න හිතෙනවා. නාට්‍යයක් වගේ කතාව අපට දැනෙන්න පටන් ගන්නවා. ඒ සංවාද භාෂාවේදී කටවහරේ ශබ්ද රටා තාත්විකාකාරයෙන් භාවිත කිරීම මහාචාර්ය සුරවීරයන්ගේ කෙටි කතා නිර්මාණ භාෂාවේ තියෙන විශේෂ ලක්ෂණයක් විදිහටයි විචාරකයෝ පෙන්වා දෙන්නේ. අපි උදාහරණ කිහිපයක් අරගමු. නෝන මහත්තයෝ අම්මපා පවුලගේ මහන්තත්ත්වයේ තිබුණාට මං කොහොමද මේ ඔක්කොම කරන්නේ බලන්න. මවුන්ට වෙන වැඩක් නැහැ. අරකිගේ පස්සේ රිංගනවා මිසක් කේන්ති ගියපුවාම එහෙම තමයි. අර ශිෂ්ටත්වයේ සලුපිලි ඔක්කොම ලෙහිලා යනවා අපි කතා කරනකොට. මිසිස් කරුණාපාල මධ්‍යම පාන්තික ගැහණියක් වුණාට දැන් මේ කේන්ති ගිහිල්ලා කට අරිනකොට ඒ වැදගත්කම් ඔක්කොම ගිහිල්ලා අරකිගේ පස්සේ රිංගනවා මිසක්. පේනවා නේද මේකගේ උජාරුව? නෝනා ඉස්කෝලේ නෝනා. හා මගේ ඔළුවටත් අත හොදන්නයි මේ කියන්නේ. පර බැල්ලි. අර බලන්න ආ යම්මේ දැන් ඒව අර සංදි කරලා ඒ කටවහරේ ස්වරූපේට ඒ යෙදුම් හදලා තියෙනවා. ආයෙ කරන්නේ නෝනා. අනේ ගහන්න එපා කීවේ නෑ. ගහන්න එපා කියලා භාෂණ සංදියක් බවට එකපත් කරලා. ඔය වගේ භාෂා ලක්ෂණ රසක් මේකේ අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවට ඔබේ අවධානය යොමු වෙන්නට ඕනේ. මැනිකාගේ ඉගෙනීමේ කුසලතාව, ධාරණ ශක්තිය හා මාපියන්ගෙන් දුරස් වීම නිසා ඇයට දැනෙන පාළුව හා තනිකම, අනාථ අසරණ භාවය ධනිත කිරීමට කවි යොදා ගැනීම අපූර්ව භාෂාත්මක උපක්‍රමයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. දැන් අර මුලිනුත් මම සඳහන් කළා මේ පැරකුම්බා සිරිතේ කවි අර මේ කරදර දුදන පිරිසිඳ දතුවද සතර කියන සුභාසිතේ කවිය වගේ දේවල් අවස්ථාවෝචිතව හැඟීම් සහ අර්ථ නිරූපණය කිරීම සඳහා භාවිත කරන්නේ. ඒවා තුළ තියෙන තියුණු උත්ප්‍රාසයක් මේ කුඩා දැරියට වැඩිහිටි සමාජය තුලින් ලැබෙන නපුරු දුෂ්ට සංග්‍රහයන් පිළිබඳව කරන විවේචනයක් ඒ කවිවල තියෙනවා. ඒ බඳු උපක්‍රම භාෂාව තුළ භාවිත කරලා තියෙන ආකාරය අපට පැහැදිලි වෙනවා. සංකේත භාවිතයත් මේ කෙටි කතාවේ අපට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක්. දැන් මෙතන උදාහරණයක් අපට දෙන්න පුළුවන්. අවුරස්මිය හොඳට වැටේ. අලුගොඩේ වැතිරී සිටි බැල්ලි ගෞමපාගා යනු මැනිකාට වළක්වා ගත හැකි වූයේ 99 වෙනි. මැනිකාගේ අනාගතය අඳුරු කිරීමේ බලවේග පිළිබඳව තමයි මේකෙන් ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේ තවත් සංකේත යොදාගත්ත තැන් මේ කෙටි කතාව පුරා අපට දකින්න පුළුවන්. දරුවෝ බොහොම කල්පනාවෙන්, අවධානයෙන් කතාව කියවමින් මේ භාෂා ලක්ෂණ හඳුනා ගන්නට උත්සාහ දරන්නට ඕනේ. ජීවන දෘෂ්ටිය ගත්තහම මේ කෙටි කතාවෙන් ප්‍රකට කරන වැඩිහිටියන්ගේ සිත්වල මෙන් කිලිටි නපුරු සිටිවිලි දරුවන්ගේ සිත්වල නැති බව පෙන්වමින් නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ කුහක නපුරු ගති හා නිසරු සාටෝප ජීවන ආකල්ප උපහාසයට භාජනය කිරීම තමයි රචකයාගේ දෘෂ්ටිය බවට පත් වෙලා තියෙන්නේ. ඒ දෘෂ්ටිය ඉස්මතු වෙන ආකාරයට තමයි කතාව ගොඩනගලා තියෙන්නේ. මේ අනුව අපි කෙටි කතාවේ සමස්තය සාකච්ඡාවට භාජනය කළා. අපේ දරුවෝ කතාවක් ਵਿਚාරයට කෙටි කතාවක් ਵਿਚාරයට භාජනය කරනකොට එහිදී මේ කියන පිළිවෙල අනුගමනය කරමින් මනා සංවිධානයකින් යුක්තව තමන්ගේ ਵਿਚාරය ලිවීමට පුරුදු වෙන්නට ඕනේ. කතාව අවසානයේදී පාඩම අවසානයේදී අපි සුපුරුදු පරිදි ඔබට ඇගීමක් ඉදිරිපත් කරනවා. අද අපි ඔබට දෙන ප්‍රශ්නේ මේක. පීඩිත ජන සමාජයේ දරුවන්ට සමාජ විෂමතාව හමුවේ මුහුණ දීමට සිදුවේ ඇති විවිධ දුක් පීඩා යථාර්ථවාදීව නිරූපණය කරන කෙටි කතාවක් ලෙස
අකුරට යන වෙලාවේ කෙටි කතාවේ අගය විමසන්න. මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්නට පුළුවන් දැන්. තවදුරටත් ඔබ මේ කතා කරපු කාරණා පැහැදිලි කරගනිමින් කෙටි කතාව කියවා බලමින් ඒවා අධ්‍යයනය කරමින් ඔබේ දැනුම පෝෂණය කරගන්න ඕනේ. විචාර ලියලා අපි සුපුරුදු පරිදි මතක් කරන්නේ ඔබේ පාසලේ ගුරුතුමාට ගුරුතුමියට දීලා තමන්ගේ ਵਿਚාරයේ තියෙන අඩුපාඩුකම් මොනවද ප්‍රබලතා මොනවද කියලා හඳුනා ගන්නට ඕනේ. ඒ අනුව අඩුපාඩුකම් මගහරවලා ප්‍රබලතා දියුණු කරගෙන ඔබ ඔබේ විභාග කඩේම උපරිමයෙන් ජයග්‍රහණය කිරීමට අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙමනම් අද අපට ලැබී තිබෙන වේලාව මෙතනින් අවසන් වන නිසා අපේ දරුවන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද පාඩමෙන් අප සමුගන්නවා. ආයිබෝවන්.